නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ මේ ජීවිතයේ සදාතනික සැනසීම පිණිස උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපි අපේ ජීවිත ගත කරනකොට අපේ මේ ජීවිත කතාවේ අපි එක එක්කෙනාට නොයෙක් ප්‍රශ්න, නොයෙක් ගැටලු, නොයෙක් අර්බුද හට ගන්නවා. මොන ජාතිය වුණත්, මොන ආගමේ වුණත්, මොන කුලයක වුණත්, අපි කොයි විදිහේ අය වුණත් අපිට ජීවත් වෙනකොට එක එක ප්‍රශ්න හට ගන්නවා. එතකොට අපි අපේ ජීවිත විවිධ සමාජ මට්ටම් වල විවිධ ක්ෂේත්‍රවලනේ. ඒ ක්ෂේත්‍රවලට අදාළව, ඊළඟට අපි කරන රැකියාවලට අදාළව, ඊළඟට අපේ පවුල් සංස්ථාව, පවුල් පසුබිමට අදාළව මේ නොයෙක් විදිහට අපි ඇසුරු කරන අය නිසා මේ නොයෙක් ආකාර හේතු කරගෙන ජීවිතේ අපිට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? නිරන්තරයෙන් ප්‍රශ්න වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න ඇති වෙනකොට ඔන්න අපි හිතමු අපේ පවුල් පසුබිම තුල ප්‍රශ්නයක් හටගත්තාම අපි මේ ප්‍රශ්නයෙන් පීඩාවෙන් ඉන්නවා. ඉන්න ගමන් අපි හිතවත් කෙනෙකුට කියනවා අනේ මට මෙහෙම ප්‍රශ්නයක්. එතකොට සමහරට ඒ හිතවත් කෙනෙකුට ඒක මතක් කරාම ඒ අය මෙහෙම කියපු අවස්ථා නැද්ද? අයියෝ ඔකත් ප්‍රශ්නයක්ද? ඔයිට වඩා මෙහෙම ප්‍රශ්න තියෙනවානේ කියලා සමහර වෙලාවට ඒ අය එහෙම කතා කරලා නැද්ද? ඒ වුණාට ඒ කෙනා එහෙම කිව්වට තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්නේ බර තමන්ට නේද තියෙන්නේ. එතකොට ප්‍රශ්න හට ගන්නවා කියන එක මේ ජීවිත කතාව ඇතුලේ ජාති ආගම් කුල මල බෙහෙද නැතුව හැම දෙනාට පොදු දෙයක්. එතකොට අපි මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන යනවා. ඒ ප්‍රශ්නයට පිළියමක් අපි හොයාගෙන යනවා. ඉතින් සමහර ප්‍රශ්න වලට අපිට පිළියම් ලැබෙනවා. සමහර ප්‍රශ්න වලට පිළියම් නොලැබීම අපිට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පවා සිද්ධ වෙනවා. එතකොට පින්වතුනි, මම මේ ප්‍රශ්න ගැන කතාවක් ඔබට කිව්වේ එක එක්කෙනාට හටගන්න ප්‍රශ්න විවිධ නිසා. පුංචි ළමයින්ට පුංචි කාලේ හටගන්නවා ප්‍රශ්න. ඒ අයලගේ පුංචි මනසට අදාළව තමයි ඒ ප්‍රශ්න ඇති වෙන්නේ. නව යවුන් වේදී ළමයින්ට හටගන්නවා ප්‍රශ්න. ඊළඟට භද්‍ර යෞවනයේදීත් ප්‍රශ්න හටගන්නවා. දෙමව්පිය බවට පත් වුණාම ප්‍රශ්න හටගන්නවා. ඊළඟට නුවණ මද අයටත් ප්‍රශ්න හට ගන්නවා. ඊළඟට නුවණ තියෙන මහා නුවණැතියන්ටත් ප්‍රශ්න හට ගන්නවා. මේ ප්‍රශ්න අතරේ අපි සරණ ගිය අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මහබෝසතාණන් වහන්සේ විදිහට මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙච්ච කාලේ උන්වහන්සේට හටගත්ත ප්‍රශ්නයක්. උන්වහන්සේට හටගත්ත ප්‍රශ්නේ දැන් සාමාන්‍යයෙන් අපිට හටගන්න ප්‍රශ්නය අපි එක එක්කෙනාට පෞද්ගලිකයි. අපි එක එක්කෙනාගේ පෞල් පසුබිමට, අපි එක එක්කෙනාගේ රැකී රක්ෂාවට මේ වගේ දෙයකට විතරයි ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේට හටගත්ත ප්‍රශ්නය සියලු දෙනාට පොදු ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ උන්වහන්සේ හිතනවා කියනවා, අහෝ මේ සත්වයා ජායතිච, මේ සත්වයා එක එක කුලවල, එක එක වංශවල
එක වර්ණවල වර්ණ ඒ කාලේ තිබුණානේ වර්ණ ભેදේ. එක වර්ණවල මේ මිනිස්සයා උපදිනවා. ජීයතිච ඒ උපදින මිනිස්සයා මොන වර්ණේ වුණත් මොන වංශේ වුණත් මොන ජාතිය වුණත් මොන ආගමේ වුණත් ඒ මිනිස්සයා හැමදෙනාම නා කියලා යනවා. ඒ මිනිස්සු හැමදෙනාම ලෙඩ දුක් වලට ගොදුරු වෙනවා. ඒ මිනිස්සු හැමදෙනාම මීයතිච තමන්ගේ ජීවිතේ මරණයෙන් කෙලවර කරනවා. ඊළඟට මේ මිනිස්සයන්ට මොන ජාතිය වුණත් මොන ආගමේ වුණත් ධනවත් වුණත් නිර්ධන වුණත් මේ කිසිම බෙහෙදයක් නැතුව ප්‍රියයෝ වෙන් වෙනකොට දුක හට ගන්නවා. අප්‍රියය එකතු වෙනකොට දුක හට ගන්නවා. බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි මේකට විසඳුමක් නැද්ද? මේ යලි යලි ඉපදෙන එකට, යලි යලි ලෙඩ වෙන එකට, යලි යලි නාකි වෙන එකට, යලි යලි මැරෙන්න වෙන එකට, ඒ අස්සේ ප්‍රියය වෙන් වෙන එකට මේ ප්‍රශ්නෙට විසඳුමක් නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී උන්වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්නේ. එතකොට උන්වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්නයත් හැම දිනාට පොදු ප්‍රශ්නයක්. උන්වහන්සේ බෝධි මූලයේදී ඒ හැම දිනාට පොදු ප්‍රශ්නයට විසඳුමක් හොයාගත්තා. පින්වතුනි උන්වහන්සේගේ ඒ විසඳුමත් හැම දිනාටම පොදු විසඳුමක්. ඒ විසඳුමට ಜಾති ભેද නැත. ඒ විසඳුමට ආගම් ભેද නැත. ඒ විසඳුමට කුල මල ભેද නැත. ඒ විසඳුම කරා යම් කෙනෙක් යනවා නම් ඒ විසඳුම කරා යාමට ඔහුට අවශ්‍ය වන්නේ නුවණ පමණි. නුවණ තියෙනවා නම් ඒ විසඳුම ස්පර්ශ කරන්නට, ඒ විසඳුම සාක්ෂාත් කරන්නට, ඒ විසඳුම ලබා ගන්නට මේ මනුස්ස වර්ගයාට අවකාශ සැලසුණා බුදුරජාන් වහන්සේ නිසා. ඉතින් අපි මේ වැඩසටහන තුලින් ඉගෙන ගන්නේ ඒ උතුම් විසඳුම කරා ගියපු මහා ඥානවන්ත ජීවිත තිබ්බ උත්තමයෝ ගැන. ඒ තමයි උතුම් රහතන් වහන්සේලා. දැන් අද දවසේ අපි මේ රහතන් වහන්සේලා ගැන අපි කතා කරන්නේ රහතන් වහන්සේලාගේ උදාන ගාථා අන්තර්ගත තේර තේරී ගාථා පොත් වහන්සේ ඇසුරු කරගෙන. අද අපි ඉගෙන ගන්න ගාථා රත්නේ වදාළේ මේ ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ මහා ශ්‍රාවක රත්නයක්. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ අගපදවි ලැබපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං පටිසම්භිදා පත්තානං යදිදම් මහා කොට්ඨිතෝ. පින්වත් මහණෙනි, මේ ගෞතම බුද්ධ ශාසනයේ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතරේ පටිසම්භිදාවන්ට පත් භික්ෂූන් අතරින් අග්‍රවන්නේ මේ කොට්ඨිතයන්ය කියලායි භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ ගැන හැඳින්වුවේ. අද අපි ඉගෙන ගන්න ගාථා රත්නේ කවුද වදාළේ? කොට්ඨිත මහරහතන් වහන්සේ. කොට්ඨිත මහරහතන් වහන්සේ තමයි සම්බුද්ධ ශාසනයේ පටිසම්භිදාලාභී භික්ෂූන් අතර අග්‍ර කෙනා. දැන් පටිසම්භිදා කිව්වම මේ වචන පින්වතුනි අපිට අලුත් ආගන්තුකයි. මේ වචන බුද්ධ ශාසනයක් තුල විතරක් අහන්න ලැබෙන වචන. දැන් බුද්ධ ශාසනයක් තුල විතරක්ම මේ ලෝකේ අපට අහන්න ලැබෙන වචන කොච්චර තියෙනවද නේ? ඒ වචන අතරේ පටිසම්භිදා කියලා කියන්නේත් ශාසනයක් තුල විතරක් උතුම් බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් විතරක්ම අහන්ට හරි ලැබෙන එකක්. තර පටිසම්භිදා කිව්වම පින්වතුන් අහලා ඇති සතර පටිසම්භිදා අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන පටිසම්භිදා. මේකට තව සාමාන්‍ය සිංහලෙන් කියනවා සිව් පිළිසිඹියා කියලා. සියලු රහතන් වහන්සේලා සිව් පිළිසිඹියා පත්. ඒ කියන්නේ පටිසම්භිදාවන්ට පත් වුණා සියලු රහතන් වහන්සේලා. නමුත් කොට්ඨිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඒ පටිසම්භිදාවන්ට පත්විච්චි රහතන් වහන්සේලා අතර අග්‍ර උත්තමයන් වහන්සේ. අගතනතුරු ලැබුවා. පටිසම්භිදා කිව්වම පින්වතුනි මොනවද මේ පටිසම්භිදා? බුදුරජාන් වහන්සේ දේශනා කළ අත්ත පටිසම්භිදා අත්තේ ඥානං අත්ත පටිසම්භිදා.
බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අර්ථ මනවින් තේරුම් ගැනීමට ඇති ඥානය අත්ථපටිසම්භිදාවයි. ධම්මේ ඥානං ධම්මපටිසම්භිදා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මයේ මනවින් වටහා ගැනීම පිණිස ඇති ඥානය ධම්මපටිසම්භිදාවයි. නිරුත්තියේ ඥානං නිරුත්ති පටිසම්භිදා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රී සද්ධර්මය පාලි භාෂාවෙන් මාගධී භාෂාවෙන්. ඒ භාෂාවෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ නිරුක්තිය මනවින් වටහා ගැනීමට ඇති ඥානය නිරුක්ති පටිසම්භිදාවයි. ඥානේ ඥානං පටිභාන පටිසම්භිදා. ඥානය සම්බන්ධයෙන් ප්‍රඥාව සම්බන්ධයෙන් ප්‍රඥාව මෙහෙවා ගැනීම සම්බන්ධයෙන් ඇති විශේෂ ඥානය විශේෂ හැකියාව පටිභාන පටිසම්භිදාවයි. මේ පටිසම්භිදාවන් අතර අග්‍රවෙච්චි රහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ. මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මෙබඳු ආශ්චර්යවත් ශ්‍රාවක රත්නයක්. පටිසම්භිදා ලාභීන් අතර අග්‍රවෙච්චි භික්ෂුවක් නිර්මාණය වුණේ ඒ ජීවිතය සකස් වුණේ කොයි වගේ පිනකින්ද? උන්වහන්සේ මේ ගැන අපදාන පාළියේදී දේශනා කළා. බලන්න උන්වහන්සේ අපදානයේදී වදාරනවා සබ්බ ලෝක විදු සියලු ලෝතතු මනවින් අවබෝධ කළා වූ මාර යුද්ධයෙන් ජයගත් චක්කුමා දහම් අති පදුමුත්තර බුදුරජාණෝ මින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූසේක. සියලු සත්වයින් සසරින් එතර කරවීම පිණිස ඕවාදකෝ විඤ්ඤාපකෝ අවවාදයෙන් අනුශාසනාවෙන් දහම් මැස් උපදවා දෙමින් ඒ බුදුරජාණෝ බොහෝ දහම් දෙසමින් මේ ජනයාව සසරින් එතර කර වූසේක. සියලු සත්වයන් හට හිතයිසු වූ අනුකම්පා ඇති කාරුණිකයානෝ තමන් කරා පැමිණෙන තීර්ථකාදීන් සියල්ලෝමද උතුම් සීලයේ පිහිට වූසේක. දැන් මේ කියන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු යුගයේ. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු යුගයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය වර්ගයාට සෙත සලසපු හැටි තමයි මේ කියන්නේ. එතකොට ඒ කාලේ ගැන කියනවා මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට මේ මිසදුටු තීර්ථකයන් ආදිය සම්පූර්ණයෙන්ම හිස් වෙලා ගිහිල්ලා මිසදිටුවන්ගෙන් අවුල් වෙන්නේ නැතුව තාදි ගුණ ඇති තම සිත වසඟයට ගත් මහරහතන් වහන්සේලාගෙන්ම ඒ යුගයේ විසිතුරු වුණා කියනවා. ඒ කියන්නේ පින්වතුනි ගොඩාක් රහතන් වහන්සේලා ඒ කාලේ වැඩ ඉඳලා තියෙනවා. හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන විදිහ. රන්වන් පිළිමයක් බඳු දෙතිස් මහා පුරිස ලකුණු ඇති ඒ බුදුරජාණෝ 58 රියනක් කුස වූසේක. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හරියට රන් පිළිමයක් වගේ කියනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා කියනවා. දැන් මේ ගාථා රත්න මහා කොට්ටිත මහරහතන් වහන්සේනි වදාළේ. එතකොට අද කාලේ වෙනකොට මිනිස්යාගේ ශරීර ප්‍රමාණය ඉතා පොඩි. අද කාලේ වෙනකොට ඒ පොඩි ශරීර ප්‍රමාණයක්ම දරාගෙන මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ තේරුම් කරන්න තමයි මේ කාරණේ කියන්නේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ශරීර ගොඩක් ලොකුයි. ඒ විශාල ශරීර තිබුණු මිනිස්සු අතරේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේටම තිබිලා තියෙනවා රියන් 58ක් උස ශරීරයක්. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්ව පැවතියා. ඒ ආයු ප්‍රමාණයම අපගේ බුදුරජාණෝද වැඩ සිටියා. ඒ සර්වඥයන් වහන්සේ බොහෝ ජනයාව සසරින් එතර කරවනු ලැබුවා. ඒ කාලේ මම හංසවතී නගරේ වාසය කළ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණෙක්. එතකොට ඒ කාලේ මේ කොට්ටිත මහරහතන් වහන්සේ කවරෙක්ද? හොඳට ත්‍රිවේදයේ පරප්‍රාප්ත කියලා කියන්නේ ත්‍රිවේදයේම මනවින් ප්‍රගුණ කරපු හොඳ දක්ෂ බමුණෙක්. දවසක් ඒ බුදුරජාණන් වහන්සේ කරා එළඹුණු මම ධර්මයේ ශ්‍රවණය කළා.
ඒ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේ දහම් කතාව අවසානයේ බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි මහා පිරිස මැද අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ පටිසම්භිදාවන්ගෙන් අග්‍ර වූ භික්ෂුවක්ව අග්‍රස්ථානයේ තැබුවා. එතකොට මේ පදුමුත්තර බුද්ධ ශාසනයේ පටිසම්භිදාලාභී භික්ෂූන් අතර අග පදවිය පිරිනැමූ භික්ෂුව ගැනයි මේ කියන්නේ. ඉතින් ඒක දකින්න ලැබිලා තියෙනවා මේ බමුණට. දැක්කට පස්සේ මේ බමුණගේ හිතේ බොහෝම අහිංසක අදහසක්, අහිංසක හිතක් උපන්නා. අනේ මටත් ඒ වගේ අග පදවියක් ලබන්න ඇත්නම් කියලා. පින්වතුනි, මිනිස්සුන්ට හිතෙන එක එක මේ වැඩකට නැති හිතුවිලි අතරේ කොච්චර වටිනවාද අර බණපදේ අහලා අවසානට ඇතිවිච්ච හිතුවිල්ලනේ. ඒ හිතුවිල්ලෙන්ම මම පහන් සිතින් පුරා සතියක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි පූජා කළා. ඒ දම් පූජා කරලා මම බුද්ධි සාගරයක් වූ බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලාටත් ඒ කිව්වේ මහා සංඝරුවනටත් තුන්සිවුරු පූජා කළා. ඒ කළා මම ඒ තනතුර ප්‍රාර්ථනා කළා. අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට දානි පුදලා එක දවසක් නෙවෙයි සතියක් දානි පුදලා අවසානයේ තුන්සිවුරු පූජා කරලා අර තනතුර පැතුවා. එතකොට ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ මෙහිම වදාලා. අර භික්ෂූන් අමතලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාගේ පාදමූලයේ වන්දනා කරමින් සිටින මේ නෙළුම් මල් පහයගත් උතුම් පුරුෂයා දෙස බලන්න. භික්ෂූන්ට වදාරනවා මහණෙනි මේ දැන් මේ මං ඉස්සරහා වන්දනා කරගෙන ඉන්න නෙළුම් මල් පහයගත්. ඒ හරි ලස්සන පාටක් තියෙන්නේ නැති මේ තාපසයාට මේ පුරුෂයා දෙස බලන්න. මොහු බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමකගේ සසුනේ භික්ෂූන් අතර අගතනතුරු පතයි. මහණෙනි මොහු තුළ ඇති ශ්‍රද්ධාවත් ත්‍යාගයත් දහම් ශ්‍රවණයත් හේතු කොටගෙන මේ සංසාර ගමනේ භවයෙන් භවයේ සැරිසරා යනකොට හැම තැනදීම සැපයට පත් වෙනවා. ඒ වගේම අනාගතේ තමන්ගේ මේ උතුම් ප්‍රාර්ථනාව සඵල කරගන්නවා කියලා. කවුද මේක වදාළේ? සියල්ල දන්නා, සියල්ල දක්නා, භාග්‍යවත් අරහත් පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ওই කාරණේ එදා වදාරලා තියෙනවා. ඉතින් කොච්චර සතුටක් හටගන්න ඇද්ද බුදු කෙනෙකුගේ සිරි සම්බුදු මුව මඩලින් මේ වචනේ අහනකොට. පැහැදුනා. පැහැදිලා ජීවිතයේ තිබෙන තුරාම මම ඒ ජිනේන්ද්‍රයන් වහන්සේට මෙත් සිතින්ම උපස්ථාන කළා. ඉතින් එහෙම උපස්ථාන කරලා කය විඳිලා මැරුණට පස්සේ මං උපන්නේ තව්තිසාවේ කියනවා. බලන්න පින ගැන වර්ණනාවක් කරනවා. මම 300 වතාවක්ම දිව්‍ය රාජ්‍යයට පත් වුණා. ඒ වගේම 500 වාරයක්ම මම සක්විති රජෙක් බවටත් පත් වුණා. ප්‍රාදේශීය රාජ්‍යයන් මෙච්චරයි ලැබුවේ කියලා මට එහෙම ප්‍රමාණ කරන්න බෑ. කරගත්තු පින්කම් වල අනුහසින් මං හැමතැනදීම සපයටපත් වුණා. ප්‍රසාද සිතින් යුතුව මා රැස් කළ පිනේ විපාකේ බලන්න මේ රහතන් වහන්සේ කියන විදිහනේ. ඒ පහන් සිතින් යුක්තව මා රැස් කරපු පිනේ විපාකේ බලන්න. මේ තා කාලයකට මම දුගතියක උපන්නේ නෑ. හරි ආශ්චර්යයි පින්වතුනි. ඒ බේරුණු බේරිල්ල දැන් මේ දානි පූජා කළේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට කල්ප ලක්ෂයකට කලින්නේ. කල්ප ලක්ෂයකට කලින් පහන් සිතින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි පූජා කරලා තුන්සිවුරු පූජා කරපු එකේ පිනෙන් කල්ප ලක්ෂයක් දුගතිය උපන්නේ නැහැ කියලා කියන්නේ ඒක ආශ්චර්යයක් නේ. සම්පූර්ණයෙන්ම නිරේ මහගෙදර කරගෙන යන ගමනක්. ඒ ගමනේ දුගතියෙන් බේරෙනවා කියලා කියන්නේ පින්වතුනි මාර්ගඵල අවබෝධයකින් විතරක් ලැබෙන දෙයක්. එහෙමත් නැතුව දුගතියක බේරෙනවා කියන්නේ සත්පුරුෂ ඇසුරක මේ ආරක්ෂා වෙනවා කියලා කියන්නේ ආශ්චර්යයක්. ඉතින් පිනේ තියෙන බලය හරි පුදුමයි. එදා බොහෝම පහන් සිතින් කරපු පිනෙන් මං කිසිම කාලයක දුගතියක උපන්නේ නෑ. මං උපන්නේ දෙව්ලොවත් මිනිස් ලොවත් විතරමයි.
ශාත්‍රීය කුලයත් බ්‍රාහ්මණ කුලයත් කියන උසස් කුල දෙකේ විතරයි මං උපන්නේ. දැන් මනුස්ස ලෝකෙට එනකොට උපන්නම් උපදින්නේ එක්ක රජ කුලයේ එක්ක බ්‍රාහ්මණ කුලයේ. හීන කොළවල නීච කුලවල මං උපන්නේ නෑ. මනාකොට රැස් කරපු පිනේ විපාකේ බලන්න. මේ අවසාන ආත්ම භාවයේදීත් මා උපන්නේ බ්‍රාහ්මණ කුලයේමයි. ඔන්න කොට්ටිත මහරහතන් වහන්සේ වදාරනවා අවසාන ආත්ම භාවය කිව්වේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන මේ ජීවිතෙත් උපන්නේ බ්‍රාහ්මණ කුලයේ සෙවැන් නුවර මහා ධන ඇති බමුණු පවුලක මං උපන්නා. මගේ මෑණියන් උනේ චන්ද්‍රාවතී බැමිණිය. එතකොට කොට්ටිත මහරහතන් වහන්සේගේ අම්මා චන්ද්‍රාවතී කියලා. පියා උනේ අස්සලායන බ්‍රාහ්මණයා. යම් කලෙක බුදුරජාණන් වහන්සේ මාගේ පියාව උතුම් අරහත්වයේ හික්ම වූ සේක්ද. ඔන්න අලුත් සිදුවීමක්. දැන් අපේ කොට්ටිත මහරහතන් වහන්සේගේ පියා වුණේ කවුද? අස්සලායන බ්‍රාහ්මණයා. මේ අසලායන කියන බ්‍රාහ්මණයාව භාග්‍යතුන් වහන්සේ උතුම් අරහත්වයේ තුල හික්මව කියනවා. මේ අසලායන බ්‍රාහ්මණයාගේ සිදුවීම පින්වතුනේ හරිම ආශ්චර්යවත් සිද්ධියක්. මේ සිදුවීම අන්තර්ගත වෙනවා මජ්ක්‍ධිම නිකායේ දෙක පොත් වහන්සේගේ අස්සලායන සූත්‍රයේ. මේ අස්සලායන සූත්‍ර දේශනාව කියලා කියන්නේ දීර්ඝ දෙසුමක්. ඉතින් අද මේ මොහොතේ තියෙන කාල වේලාවට අනුව අපි ඒ සිහිපත් කරගනිමු. මොකද මේක ඊටාම ආශිර්වාදමත් සිදුවීමක්. ඒ කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ සෙවැන් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ සෙවැන් නුවරට අන්‍ය තීර්ථක බ්‍රාහ්මණවරු ටිකක් පැමිණිලා තියෙනවා. අන්‍ය තීර්ථක කියලා කියන්නේ අන්‍ය ආගම්කාරයෝ. වෙන වෙන මති මතාන්තර දරන පිරිස් මේ 500ක් සෙවැන් නුවරට ආවා. ඒ අයෝ ඇවිල්ලා මේ සෙවැන් නුවර ටික කාලයක් වාසය කරනකොට ඒ අයට මෙන්න මෙහෙම එකක් ආරංචි වුණා. මේ බුදුරජාණන් වහන්සේ හැම දිනාට පොදු විසඳුමක් දේශනා කරනවලු. බුදුරජාණන් වහන්සේ ජීවිතයට විසඳුමක් දේශනා කරනවලු හැමෝටම පොදු එකක්. ඒ කිව්වේ ඒක බ්‍රාහ්මණයන්ටත් පොදුයි, ක්ෂත්‍රයන්ටත් පොදුයි, ශුද්‍රයන්ටත් පොදුයි, වෛශ්‍යයන්ටත් පොදුයි. මේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවලු. මේක වෙන්න පුළුවන්ද? මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා දැන් මේගොල්ලන්ට මේක හරි ප්‍රශ්නේ. ඇයි මොකද බ්‍රාහ්මණයෝ හිතාගෙන හිටියේ ඒ කාලේ මේ උසස්ම පැලැන්තියනේ පින්වතුනි මේ බ්‍රාහ්මණ සමාජයෙන් පිදුම් ලැබූ පැලැන්තියනේ බුද්ධ කාලේ. දැන් අද වුණත් බ්‍රාහ්මණ කියලා කිව්වහම මේක උසස් කුලේ. එතකොට මේ බ්‍රාහ්මණයෝ හැමතිස්සෙම කිව්ව දේ බ්‍රාහ්මණයෝ තමයි උසස්ම පිරිස. මොකද බ්‍රාහ්මණයන්ව මවලා තියෙන්නේ මහා බ්‍රහ්මයා. ඒ කිව්වේ දෙවියන් වහන්සේ. මේ බ්‍රාහ්මණයන්ව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන්. අනිත් අය එක එක තැන් වලින් මවලා තියෙන්නේ මුඛයෙන් මෙව්වේ බ්‍රාහ්මණයෝ. ඒ නිසා මේ මහා බ්‍රහ්මයා ගාව ලබන්න තියෙන සැනසෙල්ල ලබනවා නම් ලැබිය හැක්කේ බමුණන්ට පමණි. අන් කිසිවෙකුටවත් මේ ලැබිය නොහැක්කේය කියලා. දැන් ඒ කාලේ ශුද්‍ර පිරිස. ශුද්‍ර කියලා කියන්නේ කුලී වැඩ කරන මේ බොහොම මේ සමාජයේ පහළම පැලැන්තිය. ඔය ශුද්‍රයන්ට අඩු ගානේ පින්වතුනි වේද පාඨයක් අහන්න බෑ කියනවනේ. වේද පාඨයක් ඇහුනොත් ශුද්‍රයෙකුට බැරි වෙලාවත් ඒ ඇහෙන වෙලාවේ කවුරු හරි මේ උසස් පැලැන්තියක බමුණෙක් දැක්කොත් ඒ මිනිස්යාගේ කනට ලාකඩ වට කරනවා කියනවා. කන් දෙක ඇහෙන්නේ නැති වෙන්න කනට ලාකඩ වක් කරනවා කියනවා. මේ සුද්ධ වූ වචනය මේ හීන මේ පුද්ගලයා ඇහුවා කියලා. ඊළඟට ඒ කාලේ තිබිලා තියෙනවා බැරි වෙලාවත් ශුද්‍රයෙකුට ඔය ත්‍රිවේදයේ තියෙන වේද පාඨයක් කියවුනොත් එහෙම ඒ ශුද්‍රයාගේ දිව කපනවා කියනවා. ඉතින් මේ වගේ සමාජ ක්‍රමයක් නේ තිබුණේ. ඒ සමාජ ක්‍රමයට තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම දිනාට පොදු විසඳුම දේශනා කළේ. ඒතර මේ බමුණන්ට මේක දැන් හරි ප්‍රශ්නේ. බමුණෝ කල්පනා කරලා තියෙනවා මේ 500 දෙනා දැන් මේ ගැන බුදුරජාණන් වහන්සේත් එක්ක කරුණු සහිතව කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් කවුද?
දැන් 500ෙම බෑ. 500ෙම බුදුරජාණන් වහන්සේත් එක්ක කෙලින් කතා කරන්න බය වුණා. එතකොට මේ බමුණු කතා වෙලා තියෙනවා. මේ සැවැන් නුවර අස්සලායන කියලා තරුණයෙක් ඉන්නවා. මේ තරුණයා තාම උපතින් අවුරුදු 16යි. හැබැයි රිග් යජුර් ශ්‍යාම් කියන මේ ත්‍රිවේදී ඔහු පරප්‍රාප්තයි. ඔහු හරි දක්ෂයෙක්. නිඝන්ටු කේටුබ අක්ෂර ප්‍රභේද ඉතිහාසයේ පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදියත් ලෝකායත මහා පුරුෂ ලක්ෂණ ආදී මහා ගැඹුරු ශාස්ත්‍රත් ඔහු හොඳට හදාarලා තිනවා. අවුරුදු 16 වුණාට මේ කොල්ලා හොඳ දක්ෂයෙක්. ඉතින් මේ බමුණෝ කතා වුණා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න, බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න සුදුසුම කෙනා තමයි අස්සලායන. අස්සලායන කියලා කියන්නේ ඇත්තටම කොට්ටිත මහරහතන් වහන්සේගේ පියා. නමුත් මේ ඒ අස්සලායන බ්‍රාහ්මණයා විවාහ වෙන්නත් කලින්ම වෙච්ච සිද්ධිය. එතකොට මේ අස්සලායන කියන තරුණයා ළඟට මේ බමුණෝ 500 ගිහින් තියෙනවා. ගිහිල්ලා මේ බමුණෝ කිව්වා ඔහේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ඕන කිව්වා. එතකොට මේ තරුණ අස්සලායන කියනවා භවත්නි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ ධර්මවාදී කෙනෙක්. උන්වහන්සේ ධර්මයේ කතා කරන කෙනෙක්. ධර්මවාදී අයත් එක්ක ධර්මයේ කතා කරන අයත් එක්ක එහෙම කතා බහ කරලා ජය ගන්නවා කියන එක දුෂ්කරයි. මට නම් බුදුරජාණන් වහන්සේත් එක්ක ඕක කතා කරන්න බෑ කිව්වා. මෙහෙම අවස්ථා කීපයකදීම කිව්වත් අවසානයේ අසලායනට සිද්ධ වුණා. මොකද දැන් අසලායන කියන්නේ පොඩි කෙනෙක්නේ. දැන් මේ වයසක නාකි බමුණු ටිකක් තමයි මේ කියන්නේ. එහෙම බෑ වාද කරන්න ඕනේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අස්සලායන මේන්න මෙහෙම කියනවා. ඉතින් අද වුණත් මේ දේශනාව නුවණ තියෙන කෙනෙක් කියවනවා නම් ඉගෙන ගන්නවා නම් එයාට තේරෙනවා ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ කියන්නේ මේ ජාතිවාදය ආගම්වාදය මේ මිනිස්යාව නොඑක් අයුරින් බෙදීම කියන එකට ශාස්ත්‍රූන් වහන්සේ ඒකට එරෙහිව කොච්චර හඬක් නැගුවද කියලා මේ දේශනාව හරියට කියවන කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන්. බලන්න එදා අස්සලායන ගිහිල්ලා කියලා තියෙන දේ බවත් ගෞතමයන් වහන්සේ බමුණු මෙන්න මෙහෙම කියනවා. දැන් මේ කවුද කියන්නේ? අස්සලායන. බමුණු මෙහෙම කියනවා. ශ්‍රේෂ්ඨම වර්ණය බමුණු. ශ්‍රේෂ්ඨම වර්ණය කියලා කිව්වේ ශ්‍රේෂ්ඨම වෙන්නේ බමුණු. මේ අනික් උදවිය හීනයි. ශ්වේත වර්ණ හොඳම පාට කියලා කියන්න පුළුවන් නේ බ්‍රාහමණයන්ට විතරයි. බ්‍රාහමණයෝ තමයි පිරිසිදු. අනිත් උදවිය කළු වර්ණයෙන් යුක්තයි. ඒ අයගේ වර්ණය ලස්සන නැහැ. බ්‍රාහමණයෝ විතරයි පිරිසිදු. අනිත් අය එහෙම පිරිසිදු නැහැ. මොකද බ්‍රාහමණයෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ ලයේ වැඩුණු දරුවෝ. දෙවියන් වහන්සේගේ හද මඩලේ බ්‍රාහමණයෝ ඉන්නේ. ඊළඟට මුඛතෝ ජාතා දෙවියන් වහන්සේ මේ බ්‍රාහමණයන්ව මැව්වේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් කටෙන්. බ්‍රහ්මයාගේම උපන් දරුවෝ බ්‍රහ්ම නිර්මාණය බ්‍රහ්ම දායාදය කියලා මේ මෙහෙම අදහසක තමයි බමුණෝ ඉන්නේ කිව්වා. ස්වාමීනි මේ ගැන මොකක්ද ඔබ වහන්සේට කියන්න තියෙන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා අස්සලායන බ්‍රාහමණයන්ගේ මේ පවුල්වල කෙල්ලෝ උපදින්නේ නැද්ද කියලා ඇහුවා. ගෑනු ළමයි උපදින්නේ නැද්ද කියලා ඇහුවා බ්‍රාහමණ පවුල්වල. ස්වාමීනි උපදිනවා. ඒ ගෑනු ළමයි සුදුසු කාලයේදී වැඩිවියටපත් වෙලා අය මේ ඍතු වෙනවා දකින්න ලැබෙන්නේ නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි දකින්න ලැබෙනවා. ඊට පස්සේ ඒ අයන්ව විවාහ ආදිය කරාට පස්සේ ඔය බැමිණියෝ ගර්භණී වෙන්නේ නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි බැමිණියොත් ගැබ් ගන්නවා. දරුවෝ වදන්නේ නැද්ද කියලා ඇහුවා බැමිණියෝ. ස්වාමීනි දරුවෝ වදනවා. ගැබ් අරගෙන දස මාසයක් නව මාසයක් පෝෂණය කරලා ඒ බබාව සාමාන්‍ය විදිහටම ප්‍රසූත වෙනවා පේනවා. ඒ දරුවන්ට කිරිපෝනවා පේනවා. මේ දේවල් දකින්න ලැබෙනව නේද කියලා ඇහුවා.
එතකොට අසලායන කියනවා ස්වාමීනි ඔය කිව්ව ඔක්කොම ඔහොම තමයි. ඉතින් බ්‍රාහ්මණ පවුල් කියලා එහෙම වෙනසක් නැහැ. අනිත් තැන්වල වගේම ගෑනු ළමයි වැඩි වියටපත් වෙලා විවාහ වෙලා දරුවෝ මේ වදනවා වදපු දරුවන්ට කිරිප් පොවනවා කිව්වා. ඉතින් අසලායන මිනිස් යෝනියෙන් උපන් බ්‍රාහ්මණයන් මෙහෙම කියනවානේ. පැහැදිලිව මිනිස් යෝනියෙන් උපදිනවා පේන බමුණු මෙහෙම කියනවානේ. අපි මේ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්න පිරිස. අපි බ්‍රහ්මයාගේ හද මඩලේ උපන්න පිරිස. අපි තමයි උසස් අනිකුන් හීනයි කියලා කියනවානේ. මොකද්ද මේ කතාව කියලා ඒවා. එතකොට බලන්න මේ අර්ථ ගැන්වීමෙම තේරෙනව නේද මේක කොච්චර හිස්ද කියලා. එතකොට අසලායන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔහොම කිව්වට බමුණු ඕක විශ්වාස කරන්නේ නැහැ. බමුණු ඉන්නේ අර අදහසෙම කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා අසලායන දැන් මෙහෙමත් තියෙනව නේද? දැන් මේ ඉන්දියාවේ මේ ජම්බුද්වීපේ තමයි බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂත්‍රීය, ශුද්‍ර කියලා වර්ණ 4ක් ගැන කතා කරන්නේ. හැබැයි අසලායන ඔබ අහලා නැද්ද යෝන, කාම්බෝජ ආදී මේ ප්‍රත්‍යන්ත ජනපද ගැන? ඒ කියලා කිව්වේ දඹදිවින් ඈත තියෙන පැති තිබිලා තියෙනවා යෝනකපුරය, ඊළඟට කාම්බෝජ. මේ පැතිවල වර්ණ 4ක් නෑ. ඒ වගේ තියෙන්නේ වර්ණ 2යි. ඒ වර්ණ 2 තමයි ස්වාමි පක්ෂය සහ සේවක පක්ෂය. එතකොට ඒ මේ යෝන කාම්බෝජ ආදී පැතිවල අර බ්‍රාහ්මණ වෛශ්‍ය ආදී එහෙම ප්‍රශ්න තිබිලා නැහැ. ස්වාමි පක්ෂය කියලා කොටසක් ඉඳලා තියෙනවා. සේවක පක්ෂය කියලා කොටසක් ඉඳලා තියෙනවා. එතකොට ඒ වගේ මෙහෙම අරුබුද තිබිලා තියෙනවා පින්වතුනි. දැන් සමහර වෙලාවට ආණ්ඩු මාරු විද්‍ය ආදී වෙනකොට අර ස්වාමියෝ විදිහට හිටපු අය සේවකයෝ බවට පත් වෙනවා. සේවකයෝ විදිහට හිටපු අය දියුණු වෙලා ස්වාමිවරු බවට පත් වෙනවා. එතකොට සමහරලාට උපතින් සේවකයෝ විදිහට හිටපු අය ටික කාලයක් යනකොට ස්වාමිවරු බවට පත් වෙනවා. ඉතින් මෙහෙම දකින්න ලැබෙනවා නේද කියලා අහනවා. එතකොට දැන් අසලායන කියලා කියන්නේ හොඳ දැනුමක් තිබ්බ කෙනෙක්නේ. අසලායන කියනවා ස්වාමීනි එහෙමයි. ඉතින් අසලායන පැහැදිලිව පේනවානේ මේ ස්වාමිවරු සේවකයෝ වෙනවා, සේවකයෝ ස්වාමිවරු වෙනවා. එහෙම තියෙද්දිත් බමුණු මෙහෙම කොහොමනම් කියනවද? ආයත අසලායන කිව්වා ස්වාමීනි ඔහොම කිව්වට බමුණු ඕවා විශ්වාස කරන්නේ නැහැ. බමුණු හිතන් ඉන්නේම තමන් දෙවියන් වහන්සේ නිර්මාණය කරපු විශේෂ පිරිසක් කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ අසලායන යම් කිසි පුරුෂයෙක් සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, සල්ලාලකම් කරනවා නම්, බොරු කේලම් හිස් වචන පරුස වචන කතා කරනවා නම්, මිත්‍යා දෘෂ්ටිකව මේ කෙලෙස් සහිතව හිතක් පවත්වනවා නම් අස්සලායන ඒ පුද්ගලයා මලාට පස්සේ නිරේ උපදිනවා. එහෙම නේද කියලා අහනවා. ඉතින් අසලායන කියනවා ස්වාමීනි එහෙමයි. මොකද අසලායන කියලා කියන්නේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. දැන් ඉගෙන ගත්තේ නැති මේ නූගත් මේ තමන් දැනුමක් තියනවායි කියලා පුම්බගත්ත මාන්නයක් තියෙන අයනේ මේ නිරේ දෙව්ලොව පිළිගන්නේ නැත්තේ. දැන් අසලායන කියලා කියන්නේ හැබැයිම උගතෙක්. අසලායන කියනවා ස්වාමීනි එහෙමයි. බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් අසලායන ඔය අකුසල් කරන ශුද්‍රය විතරද නිරේ යන්නේ? බ්‍රාහමණෙක් අකුසල් කරොත් නිරේ යන්නේ නැද්ද? කිව්වා ස්වාමීනි එහෙම එකක් නැහැ. බ්‍රාහමණෙක් වුණත් අකුසල් කරොත් නිරේ යනවමයි. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් අස්සලායන කොහොමද මේ බමුණෝ කටක් කරලා කියන්නේ අපිමයි ශ්‍රේෂ්ඨ අනිකුන් හීනයි කියලා? ක්‍රියාවෙන්ම පේනවානේ කියනවා හීන උසස් බව. එතකොට බුදුරජාණන් වහන්සේට අස්සලායන කියනවා ස්වාමීනි ඔහොම කිව්වත් මේකුන් ඕක පිළිගන්නේ නැහැ. ස්වාමීනි මේ බමුණු හිතාගෙන ඉන්නෙම තමන් උසස් කියලායි. බුදුරජාණන් වහන්සේ වදාලා හරි අස්සලායන දැන් මෙහෙම එකකුත් තියෙනවනේ. අකුසල් වලින් වැළකීලා කුසලයේ හික්මෙන, හොරකම් නොකරන, ප්‍රාණඝාත නොකරන, සල්ලාලකම් නොකරන, ඊළඟට වචනයෙන් පව් නොකරන, සිතින් පව් නොකරන අය සුගතිය උපදිනවා.
ඉතින් බ්‍රාහ්මණයෝ විතරද පින් කරොත් සුගතිය යන්නේ? ඇයි ශුද්‍රයාට බැයිද කියලා අහනවා. කිව්වා අනේ ස්වාමීනි එහෙම එකක් නැහැ. කවුරු වුණත් යහපතේ හැසිරෙනවා නම් ඒ අය ඉතින් ගිහිල්ලා ස්වර්ගයේ තමයි උපදින්නේ කිව්වා. එතකොටත් බුදුරජාන් වහන්සේ අහනවා ඉතින් අස්සලායන ඒක හරි පුදුම කතාවක් නේ. ඔහොම පුළුවන්කමක් තියෙනවා කියලා දැනමත් කොහොමද මේ බමුණෝ කටක් කරලා කියන්නේ? අපි තමයි බ්‍රාහ්මයා විසින් විශේෂයෙන් නිර්මාණය කරපු අපි විශේෂ පිරිස. අපි මේ වැදගත් පිරිස. අනිත් අය හීනයි කියලා කොහොමද මේ කටක් කරලා කියන්නේ? එතකොටත් අස්සලායන කිව්වා ස්වාමීනි ඔහොම කිව්වත් ඔච්චර තේරුම් කරලා කිව්වත් බමුණෝ ඕක අහන්නේ කිව්වා. බමුණෝ හිතන් ඉන්නේ අපි දෙවියන් වහන්සේගේ දායාදේ දෙවියෝ මෙව්ව අය අපි කියලා. එතකොට වින්ගතුනේ මේ දැඩිව ගන්නවා කියන එක එහෙනම් ඒ කල මේ කල කියලා එහෙම කතාවේ වෙනසක් නැහැ. එතකොට අස්සලායන බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ ආයෙ මෙහෙම කියනවා. අස්සලායන මෛත්‍රිය කියලා කියන්නේ සුන්දර ගුණයක් නේද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි එහෙමයි. ඉතින් ඔය මෛත්‍රිය කියන එක තමන්ගේ හිතේ පුරුදු කරන්න පුළුවන්නේ අස්සලායන බමුණන්ට විතරද? ඇයි ශුද්‍රයන්ට බැයිද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි එහෙම එකක් නැහැ. මෛත්‍රිය බමුණෙකුටත් ශුද්‍රයෙකුටත් ඕන කෙනෙකුට තමන්ගේ හිතේ පුරුදු කරන්න පුළුවන් එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගුණධර්ම ගැන කීපයක් ගැන අහනවා මෛත්‍රී කරුණා ආදී. එතකොට බුදුරජාණන් වහන්සේට අස්සලායන උත්තර දුන්නනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතින් අස්සලායන ඕන කෙනෙකුට දක්ෂ ඕන කෙනෙකුට තමන්ගේ හිත ඇතුලේ ගුණධර්ම වඩන්න පුළුවන් නම් කොහොමද මේ බමුණෝ කටක් ඇරලා කියන්නේ අපි උසස් අනිත් අය හීනයි කියලා. ඒ වෙලාවෙත් අස්සලායන කියනවා ස්වාමීනි ඔච්චර පැහැදිලි කළත් මේ බමුණෝ නම් පිළිගන්නේ නැහැ ස්වාමීනි. බමුණෝ හිතාගෙන ඉන්නේම තමන් දෙවියන් වහන්සේ මෙව් විශේෂ පිරිසක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් මේක විස්තර කර කර අහනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ කොච්චර පැහැදිලි කරනවාද කියලා දැන් මම ඇත්තටම මේ කෙටියෙන් ඔබට පහදන්නේ. ඔබට මේක ලස්සනට කියව ගන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ 2 පොත් වහන්සේගේ අස්සලායන සූත්‍රය බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් කියනවා අස්සලායන ඔය නාන තොටුපොළට බමුණොත් යනව නේද කියලා අහනවා නාන්ට. ශාත්‍රීය වෛශ්‍යයොත් යනව නේද කියලා අහනවා නාන්ට. ශුද්‍රයොත් නාන්ට යනව නේද කියලා අහනවා. කිව්වා ස්වාමීනි ඔව් ඉතින් ඔය කොමලා නාන්ට යනවා. ඒ නාන්ට ගියාට පස්සේ නාන තැන තියෙන පිට අතුල්ලන ලණුවින් හැමෝම පිට අතුල්ලන්නේ නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ මේ පොදුවේ නාන තැන්වල පිංගුතුනේ පිට අතුල්ල ගන්න කියලා ලණු තියෙනවනේ. ඒ ලණුවෙන් ඉතින් පොදුවේ හැමෝම පිට අතුල්ල ගන්නවා. එහෙම පිට අතුල්ලනකොට අසලායන බමුණන්ගේ විතරද කුණු යන්නේ? ඇයි ශුද්‍රයන්ගේ ආදී අනිත් අයගේ කුණු යන්නේ නැද්ද කියලා අහනවා. කිව්වා නේ ස්වාමීනි එහෙම එකක් නැහැ. බමුණෙක් වුණත් ශුද්‍රයෙක් වුණත් වෛශ්‍යෙක් වුණත් ශාත්‍රියෙක් වුණත් අර නාන තැන තියෙන ඒ කුණු අතුල්ලන ලණුවෙන් කුණු අතුල්ලද්දි ස්වාමීනි හැමෝගෙම කුණු යනවා. ඉතින් අසලායන ඔහොම කරුණු කාරණා පෙනෙද්දීත් කොහොමද බ්‍රාහ්මණයෝ මෙහෙම කියන්නේ? අපිමයි ශ්‍රේෂ්ඨ කියලා? අනේ ස්වාමීනි ඔහොම කිව්වත් වැඩක් නැහැ. මේ බමුණෝ ඔහොම කිව්වත් පිළිගන්නේ කියනවා. තමන් මේ මහා බ්‍රහ්මයාගේ විශේෂ මැවිල්ලක් කියලාමයි කියනවා බමුණෝ හිතාගෙන ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් අහනවා මේකෙදී මේ දේශනාවේදී මේ කාරණේ හරිය ලස්සන එකක්. ඉතින් ඔබට මේ කාරණේ ගැන මෙහෙම තේරුම් ගන්න. මේ කියලා දෙන කාරණා පිංගතුනේ මේවා නුවණ ඇතියන්ට ගෝචර වෙන ඒවා. එතකොට අපි අඩු ගානේ මේ කාරණා අහලා අපිට හිත පහදව ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කොච්චර නිර්මල සද්ධර්මයක්. කොච්චර සැනසිලිදායක ධර්මයක් මේ ලෝකයට දායාද කරපු උත්තමයන් වහන්සේ නමක්ද කියලා අපිට හිත පහදව ගන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ අහනවා අස්සලායන මෙහෙම වෙන්නේ නැද්ද කියලා අහනවා. ශාත්‍රීය කුමාරයෙක්, ඒ කිව්වේ රජ කුමාරයෙක් බ්‍රාහ්මණ කුමාරියක්ව විවාහ කරගන්නවා කියලා එහෙම සිද්ධි වෙන්නේ නැද්ද කියලා අහනවා. කියනවා ස්වාමීනි එහෙම සිද්ධි ඕන තරම් තියෙනවා. ඇතැම් වෙලාවට මේ ශාත්‍රීය කුමාරවරු, රජ කුමාරවරු බ්‍රාහ්මණ කුමාරිකාවන්ව විවාහ කරගන්නවා. ඇතැම් වෙලාවට මේ බ්‍රාහ්මණවරු රජ කුමාරිකාවන්වත් විවාහ කරගන්නවා. ස්වාමීනි මේවා සිද්ධ වෙනවා. හරි. අසලායන දැන් ඒ විවාහක ජෝඩුව අඹුසැමියෝ විදිහට හිටියට පස්සේ දරුවෙක් හම්බ වෙනවා. එතකොට මේ දරුවා හම්බ වුණේ ශාත්‍රීය කුමාරයෙකුට දාව බැමිණියකගේ කුසින්. බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔය හම්බ වෙච්ච එකාට කියන්න ඕන. ඒ හම්බ වෙච්චි දරුවාට කියන්න ඕන බමුණෙක් කියලාද ශාත්‍රියෙක් කියලාද? අස්සලායන කියනවා ස්වාමීනි ඔහුට මවගේ හැඩරුවක් පිහිටනවා. ඒ නිසා ඔහුට බමුණෙක් කියලත් කිව යුතුයි. ස්වාමීනි ඔහුට පියාගේ ලක්ෂණත් පිහිටනවා. ඒ නිසා ඔහුට ශාත්‍රියෙක් කියලත් කිව යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මෙහිම අහනවා. දැන් අස්සලායන මෙහෙම සිද්ධ වෙනවනේ. ඒ කිව්වේ වෙලඹක් කියලා කිව්වේ අශ්වයෙකුගේ ගෑනු සතෙක්. වෙලඹක් බූරුවෙක් එක්ක සංසේවනයේ යෙදෙනවා. ඒ වෙලඹ බූරුවෙක් එක්ක සංසේවනයේ යෙදුනට පස්සේ ඒ වෙලඹට බූරුවාට දාව පැටියෙක් හම්බ වෙනවා. ඒ බූරුවාට දාව හම්බ වෙන පැටියාට ඒ කාට මොකද්ද කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා ස්වාමීනි ඒක විශේෂ එකෙක්. වෙලඹකට බූරුවෙකුට දාව පැටියෙක් හම්බුනොත් එහෙම ඒ පැටියාට බූරුවගේ ලක්ෂණත් පිහිටනවා. අර වෙලඹගේ පැත්තෙන් අශ්වයාගේ ලක්ෂණත් පිහිටනවා. එයාට කියන්නේ අශ්වතර කියලා. ඔය අශ්වතරයා කියන සතා වෙනම අඳුන ගන්න පුළුවන් කියනවා. මොකද උගේ බූරු ලක්ෂණයි අශ්වයාගේ ලක්ෂණයි දෙකම පිහිටලා තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ අහනවා අසලායන ඉතින් එහෙම පුළුවන්ද මිනිස්සෙක්ව අඳුන ගන්න? දැන් අද කාලෙත් පින්වතුනි එහෙම විවාහ සිද්ධ වෙන්නේ නැද්ද? දැන් අපි හිතමු අපි ආගම් වශයෙන් ඔන්න බෙදාගෙන හිටියට ආගම් දෙක දෙන්නෙක් එකතු වෙලා විවාහ වුණා කියලා හිතමු. ඒ විවාහයෙන් පස්සේ හම්බ වෙන දරුවන්ට එහෙම මේ විශේෂයෙන් බාහිරින් බලලා ලකුණු කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් අස්සලායන මොකක්ද මේ බමුණෝ කියන කතාවේ තේරුම? ඔය විදිහට පැහැදිලිව කරුණු කාරණා පෙනෙන්න තියෙද්දි බමුණෝ කොහොමද කියන්නේ තමන්මයි ශ්‍රේෂ්ඨ, තමන්මයි බ්‍රහ්මයාගේ දායාදේ අනිකුන් හීනයි කියලා. එතකොට අස්සලායන ඒත් කියනවා ස්වාමීනි ඔහොම කිව්වත් ඔච්චර පැහැදිලි කරලා කිව්වත් ස්වාමීනි මේ බමුණෝ නම් ඕක පිළිගන්නේ නෑ ස්වාමීනි. බමුණෝ හිතාගෙන ඉන්නේම තමන් දෙවියන් වහන්සේගේ විශේෂ දායාදේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහේ ධර්ම කතාවක් බලන්න. මේ ධර්ම කතාව පින්වතුනි මේ සූත්‍ර දේශනාව මා ඔබට මේ දේශනාවේදී කියලා දුන්නේ මේ භාග්‍යතුන් වහන්සේ මේ මනුස්ස වර්ගයාට දීපු සැනසෙල්ල ශාන්තිය ගැන යන්තම් පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ දහම් කතාවේදී අර බමුණෝ 500 ඒ දහම් කතාව අවසානයේ ප්‍රසාදයටපත් උන්නේ. ඒ බමුණෝ මෙච්චර පැහැදිලි දහම් කතාවක් කරලත් අවසාන වෙනකන් හිටියේ තමුන්ගේ මතේමයි. මොකද තමුන්ගේ මතේ අපිව මැව්වේ දෙවියන් වහන්සේය. අපි දෙවියන් වහන්සේගේ දායාදේ වෙමු. මේ අනික්කුන් අපට වඩා හීනය කියන ඒ අදහසෙමයි හිටියේ. හැබැයි අස්සලායන පැහැදුනා. අස්සලායන පැහැදුනේ මොකෝ? අස්සලායන කියලා කියන්නේ ඥානවන්තයා, ප්‍රඥාවන්තයා. බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති.
ප්‍රඥාව නැති උදවියට මේ ධර්මයෙන් පළක් නැත්තේය. එහෙනම් ධර්මයේ යමෙක් අතහරිනවා නම් අපිට පැහැදිලිව නිගමනයකට එන්න පුළුවන්. එයාට නැත්තේ මොකක්ද? ප්‍රඥාව නැත්තේය. යමෙක් ධර්මයට යාන්තම් හෝ සමීප වෙනවා නම් එයා ඒකාන්තයෙන් ප්‍රඥාවන්තයෙක්මය. අසලායන සරණ ගියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ කියා දීපු දහම් දේශනාව මේක අස්සලායන සූත්‍රය අවසානයේ. මේ ධර්මයේ හරියට ස්වාමීනි වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ. ස්වාමීනි අනික් පැත්ත හැරිලා තිබ්බ දෙයක් හරි පැත්තට හරවලා පෙන්නවා වගේ. දැන් අපි හිතමු මොකක් හරි අකුරු ලියපු බෝඩ් එකක් අනිත් පැත්ත හරවලා තියෙනවා. අනිත් පැත්ත හරවලා තියෙද්දි ඒක පැහැදිලිව වටහා ගන්න පුළුවන්ද? බෑ. ඕක තේරුම් ගත්ත මිනිස්සෙක් ඇවිල්ලා ඒ බෝඩ් එක හරි පැත්ත හරවනවා. එතකොට අපිට පැහැදිලි නේද? අන්න ඒ වගේ කියනවා ස්වාමීනි මේක හරියට අනිත් පැත්ත හැරවිලා තිබ්බ එක හරි පැත්ත හැරෙවුවා වගේ. ඊළඟට අඳුරේ ඉන්න ඇස් තියෙන මිනිස්සුන්ට මේ එළිය බලාපල්ලා කියලා පහනක් පත්තු කරා වගේ පාර වැරදිලා යන එනමක් නැතුව හිටපු මිනිස්සෙකුට හරි පාර පෙන්වුවා වගේ ස්වාමීනි ඔබ වහන්සේ ඊටා මනහරයි ධර්මයේ වදාළ විදිහ මං අද පටන් ඔබ වහන්සේ සරණ යනවා කියලා ඔන්න ඔය අස්සලායන දෙසුමින් අස්සල්ලායන බ්‍රාහ්මණය සරණ ගියා. ඒ සරණ ගිහිල්ලා මේ අස්සලායන බ්‍රාහ්මණයා මේක තියෙන්නේ අට කතාවේ මේ විස්තරේ අස්සලායන බ්‍රාහ්මණයා කොච්චර පැහැදුනාද කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ගේ ඇතුලේ චෛත්‍යයක් හැදුවා කියනවා. ඉතින් මහ ලොකුවට හදන්න නැතුව ඇති ගේ ඇතුලේ පොඩිවට සෑයක් හැදුවා කියනවා භාග්‍යතුන් වහන්සේගේ නමින්. ඊළඟට ඒ සෑයට උදේ හවස බුදුරජාණන් වහන්සේ පුදනවා වගේ ඒ සෑයට පුද වාසය කළා කියනවා අස්සලායන බ්‍රාහ්මණයා. ඔය අවුරුදු 16 න්නේ අස්සලායන සරණ ගියේ. පස්සේ අස්සලායන චන්ද්‍රාවතී කියන බැමිණියත් එක්ක විවාහ වුණා. ඒ විවාහයෙන් ඒ දෙන්නාට දාව මේ ලෝකයට ජනිත වුණා මහා පින්වන්තයෙක්. ඒ තමයි කොට්ටිත තරුණයා. ඒ කොට්ටිත තරුණයා එතකොට උපන්නේ මහා සැදැහැති අස්සලායන කියන බ්‍රාහ්මණයාගේ නිවසේ. මේ අස්සලායන කියලා කියන පින්වතුනි බ්‍රාහ්මණ පරම්පරාවක් එක පරම්පරාවක්. ඒ අටුවා පොත් වහන්සේගේ සඳහන් වෙනවා මේ කාලාන්තරයක් අස්සලායන පරපුර බලන්න මේක යහපත් දෙයක් පටන් ගත්තට පස්සේ ඒක යන හැටි. කාලයක් තිස්සේ අස්සලායන කියන පරම්පරාව ගේ ඇතුලේ චෛත්‍යයක් හදලා ශාස්ත්‍රුන් වහන්සේව පුදුවා කියනවා. එතකොට මේ අස්සලායන බ්‍රාහ්මණයා ඒ විදිහට එදා තෙරුවන් සරණ ගිහිල්ලා බලයවත් ප්‍රසාදයට පත් වෙලා උපාසකයෙක් විදිහට වාසය කරනකොට නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා. ඇසුරු කරද්දී භාග්‍යතුන් වහන්සේත් නිවසට වැඩම කරලා ධර්ම දේශනා ආදී සිද්ධ කළා. අස්සලායන එතකොට පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අස්සලායන බ්‍රාහ්මණයා පැවිදි වුණාට පස්සේ අස්සලායන බමුණාගේ පින්වන්ත පුතාත් බුද්ධ ශාසනය ගැන පැහැදුනා. ඒ කවුද? කොට්ටිත. ඉතින් මේ කොට්ටිත මහරහතන් වහන්සේ අපදානයේදී කියනවා මමත් අනගාരിക බුදුසසුනේ පැවිදි වුණා. මගේ ආචාර්යයන් වහන්සේ මහා මොග්ගල්ලාන තෙරුන්. මගේ උපාධ්‍යයන් වහන්සේ උනේ සාරිපුත්ත තෙරුන්. කොට්ටිත මහරහතන් වහන්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේ ඕන ඔය විදිහට තමයි පැවිදි වුණේ. පිනක තියෙන ආශ්චර්යය බලන්න. පැවිද්ද පිණිස කෙස් බාන මොහොතේ මගේ සිතෙන් සක්කාය දිට්ඨිය දුරු වුණා. පින්වතුනි මේ තමයි හැබෑම රහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ අසිරිමත් ජීවිතේ පිනෙන් පිරිච්ච ජීවිතය ගැන හිත පහදව ගන්න. මේ කෙස් බානකොට කර්මස්ථානයක් දෙනවා තච පංචකය කියලා. මේ කෙස් ලොම් නිය දත් සම කියන මේවා පිළිකුල් විදිහට හිතන්න කියලා. ඉතින් මේ තච පංචකය දීලා කෙස් බානකොට ඒ කෙස් බාන මොහොතේ කියනවා කොට්ටිත ස්වාමීන් වහන්සේගේ සක්කාය දිට්ඨිය දුරු වුණේ. සිවුරු පොරවන මොහොතේ මං සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට අර තච පංචකයේම මෙනෙහි කර කර ඉඳලා
කෙස්බාන ටිකට සෝවාන් වුණා. සිවුරු පොරවන පමාවට රහතන් වහන්සේ බවට පත් වුණා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන යන පටිසම්භිදාවන්හි වෙන වෙනම විනිවිද යන ප්‍රඥාවක් මට තිබුණා. ඒ නිසා පටිසම්භිදාවෙන් යුතු භික්ෂූන් අතර අගතනතුරෙහි බුදුරජාණන් වහන්සේ මාව තැබුවා. ඒ පටිසම්භිදාවල තිබුණු මහා දක්ෂකම නිසා තමයි උන්වහන්සේ පටිසම්භිදාවන් අතර අග්‍ර වූ රහතන් වහන්සේ බවට පත් වුණේ. බලන්න අවසානයේ ඒ රහතන් වහන්සේ වදාරනවා මං සියලු කෙලෙස් දවා අලු කළා. හැම භවයක්ම නැසුවා. හැම බන්ධනයක්කින්ම නිදහස් වෙලා මං දැන් යදම් සිදගෙන ගියපු හස්තියෙක් වගේ සැනසෙල්ල ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම ඊතා යහපත් දෙයක්මයි. හරිම ලස්සනයි පින්වතුනි. ශාස්ත්‍රුන් වහන්සේට පස්චිම ජනයාව සමීප කරවන්නට ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවන්නට උන්වහන්සේලා වදාළ වචන. බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඊතා යහපත් දෙයක්මයි. මං ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. ওই විදිහට කොට්ටිත මහරහතන් වහන්සේ අරහත්ත්වේ පසක් කරලා ඒ ලද අරහත් සුවයේ සැනසille වාසය කරද්දී කොට්ටිත මහරහතන් වහන්සේ තමන් ගැනම සිහි කරලා දැන් පින්වතුනි මිනිස්යන්ට සාමාන්‍ය ජීවිතය ගත කරාම තමන් ගැනම මතක් වෙන්නේ නැද්ද? තමන් ගැනම මතක් වෙනකොට මිනිස්සුන්ට වැඩිපුර තියෙන්නේ හූල්ලන්ට. අයියෝ අපරාධි මං ගත කරපු ජීවිතේ. ඒ වගේ මිනිස්සුන්ට හූල්ලන්ට අඬන්ට වැළපෙන්න පපුව පුච්ච ගන්න දේවල් තියෙනවා මිසක් සැනසෙන්න දෙයක් නැහැ. හැබැයි රහතන් වහන්සේලාට ඒ තමන්ගේ ගත කරපු උතුම් ජීවිතේ සිහි වෙනකොට ප්‍රීතියක් උපදිනවා. ආන්ගේ ප්‍රීතියෙන් තමයි අපගේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ තේර ගාථාව දේශනා කොට වදාළේ. උපසන්තෝ උපරතෝ මන්තභානී අනුද්දතෝ දුනාති පාපකේ ධම්මේ ධූමපත්තං වමාලුතෝ. ඒ භික්ෂුවගේ ඉඳුරන් ඊතා සංසුන්්‍ය. සියලු පවිනුත් වැළකී සිටි. කතාබස් කරන්නේත් ඊතාම නුවණින් යුතුවයි. උඩඟුකමකුත් නැහැ. ඒ භික්ෂුව ලාමක අකුසල් දහම් දුරු කළේ ගසක කොළයක් සුළඟින් බිම හෙලනවා වගේ. ඉතින් ගහක කොළයක් සුළඟින් බිම හෙලනවා වගේ ඊ타ම සුවසේ ලාමක අකුසල් දහම් සියල්ල දුරු කළ සංසුන් ඉදුරන් ඇතිව වැඩ සිටි සියලු පව් දුරු කළ ඊ타ම සියනුවණින් කරන ලද කසාබස් ඇතිව වැඩ සිටි මේ ගෞතම බුද්ධ ශාසනයේ පටිසම්භිදාලාභී භික්ෂූන් අතර අග්‍ර වූ මහා කොට්ටිත නම් වූ ඒ සැබෑම රහත් මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් මහරහතන් වහන්සේලා යම් නිවනක සැනසී වදාලාද අපටත් ඒ අමා මහ නිවනේ සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ පළමු කොට අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිවේ අසීසිරින් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ දෙවියෝ අපට නොඅඩුවම සලසා දෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින්
මේ පරලෝයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඒ ඥාතීන් පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. විශේෂයෙන් අද ධර්ම දානමේ වශයෙන් රැස්ුණා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය 59 වන උපන්දිනයේ යෙදෙන ශ්‍රේයාකාන්ති හදපාන්ගොඩ මෑණියන්ට සැලසී නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, තවදුරටත් සුවසේ ජීවිතයට පින් කර ගන්නට ලැබේවා. මේ ගෞතම සසුන තුල ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වෙසෙන පින්වත් නදුන් ජයවර්ධන සහ උදේශිකා ජයවර්ධන යන දෙපළ විසින් තමයි අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ අනුග්‍රහය දරනු ලැබුවේ. ඒ අයගේ පුණ්‍ය ප්‍රාර්ථනා ලෙස ශ්‍රියාකාන්ති හඳපාන්ගොඩ මෑණියන්ගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ට සහ පියාණන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයත් දීර්ඝායසත් සැලසේවා. නදුන් ජයවර්ධන මහතාගේ සුජීවත්ව සිටින මෑණියන්ට සහ පියාණන්ටත් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. දායකත්වයේ දරන පින්වතුන්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ සියලු යහපත සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සැමටත් සුපින් ඔබ සියලු දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශ්‍රයම ජීවිතයට ලැබේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන ගෞතම සසුන තුළ ධර්ම අවබෝධ කරන්ට පින්වතුන්ලා හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.